නෝට් එක චුට්ටක් බලා ගන්න පුතේ. ගිය සතිය අපි නැවැත්තුවේ කොහෙන්ද? සර්ටත් මතක් කරන්න. පරිමාණ රූප ඇඳීම. සුපිරි. මරු පාඩම. පරිමාණ රූප ඇඳීම. හරි. පුතේ මම ගිය සතියේ නෝට් එක චුට්ටක් මතක් කරලා දෙන්න. ප්‍රශ්න ටිකක් අහන්න හදන්නේ. ලෑස්ති වෙන්න. ගිය සතියේ නෝට් එක බලා ගන්න. මම මයික් එක ඔන් කළා. මම කියන කෙනා උත්තර දෙන්න ඕන. හරි. ලෑස්ති වෙන්න. අපේ පාඩම පරිමාණ රූප. හරි. මට කියන්න පරිමාණ රූපයක් කියන්නේ මොකක්ද? දන්න කට්ටිය අත උස්සන්න. පරිමාණ රූපය. කැමරා ඔන් කරලා අත උස්සපු කෙනෙක් විතරයි මං ගන්නෙ. මල්මි කියන්න පුතේ. පරිමාණ රූපයක් කියන්නේ මොකක්ද? කිසියම් පරිමාණයකට අනුව අඳිනු ලබන රූප. very good. අප්පුඩියක් ගහන්න පුතා හයියෙන්. සුපිරි. කිසියම් පරිමාණයකට අනුව අඳිනු ලබන රූප. කිසියම් පරිමාණයකට අනුව අඳිනු ලබන රූප. මතක තියාගන්න පැටියෝ විශාල රූපයක් කුඩා කරන්නත් පුළුවන්. කුඩා රූපයක් විශාල කරන්නත් පුළුවන්. පැහැදිලිද? මතක තියාගන්න මේ පරිමාණ රූප වලට පුළුවන් අපේ නිවස කොලයකට ගන්න පුළුවන්. ලොකු නිවස කොලයකට ගන්නත් පුළුවන්. ලොකුවට ගන්නත් පුළුවන්. ඊටම සියුම් දේවල් ලොකුවට ගන්නත් පුළුවන්. හරි. මෙන්න දෙවෙනි ප්‍රශ්නේ. කවුද බලමු උත්තර දෙන්නේ? පුතේ පරිමාණයක් කියන්නේ මොකක්ද? right. චතුමි. සත්‍ය දිග සහ පරිමාණ දිග අතර සම්බන්ධතාවය. very good පුතා අප්පුඩියක් ගහන හයියෙන් අප්පුඩියක් ගහන්න. yes නියමයි චතුමි. පරිමාණ දිග කියන්නේ පරිමාණය කියන්නේ සත්‍ය මිනුම් සහ පරිමාණ මිනුම් අතර ඇති සම්බන්ධය. නැත්තම් සත්‍ය දිග සහ පරිමාණ දිග අතර ඇති සම්බන්ධය. අතවස්සට දරුවෙක්ට දිගෙන් දැනගත්තම ඇති. හරි. සත්‍ය දිග සහ පරිමාණ දිග අතර ඇති සම්බන්ධය. ඒක මෙන්න මේ විදිහට දක්වනවා. සෙන්ටිමීටර් 5ක් සෙන්ටිමීටර් 1කින් බලාගෙන ඉන්න. හරි ප්‍රසිද්ධයි මේක. සෙන්ටිමීටර් 1කින් මීටර් 8ක්. අන්න බලන්න. සෙන්ටිමීටර් 1කින් මීටර් 8ක්. ඔන්න ඔය වගේ එකකට කියනවා පුතේ. ඔන්න ඔය වගේ එකකට කියනවා පරිමාණයක් කියලා. පරිමාණයක්. හරි. ගිය සතියේ මගේ පන්තියේ හිටියනම් පුතාලා මට කියන්න පුතේ පරිමාණය මෙන්න මේ පරිමාණය අනුපාතයක් කරන්න බලන්න. ඉක්මන් කරන්න. මෙන්න මේ පරිමාණය ගිය සතියේ කියලා දුන්නා අනුපාතයක් කරන්නේ කොහොමද කියලා. ඉක්මන් කරන්න. පරිමාණය අනුපාතයක් කරන්නේ කොහොමද? පරිමාණයක් අනුපාතයක් කරන්නේ කොහොමද? පරිමාණයක් අනුපාතයක් කරන්නේ මෙහෙමයි. බලාගෙන. දෙපැත්තම සෙන්ටිමීටර් කරනවා. මේ පැත්ත සෙන්ටිමීටර් කරන්න 100න් වැඩි කරනවා. එතකොට දෙන්නගෙම ඒකක සමාන නිසා 1/800යි. ආදරණීය දුවේ පුතේ අත උසන්න මේක ආපු කට්ටිය. සුපිරි. මගේ පන්තියට ගිය සතියේ සම්බන්ධ වුණා නම් මේ පන්ති ඕනම කෙනෙක්ට පුළුවන් වෙන්න ඕන. හැබැයි ගිය සතියේ සම්බන්ධුනේ නැත්තම් ඌට මේක බෑ. හරි. ඒකත් හරි. ඒකත් හරි. ඊළඟට ගිය සතියේ කියලා දුන්නා. අනුපාතයකින් දීපු පරිමාණයක්
සාමාන්‍ය ආකාරයට සකසා ගැනීම. හරි. මෙන්න මේ වගේ. දැන් අපිට කියනවා 1/900. මේක සාමාන්‍ය කරන්න ඕන. එතකොට පුතේ දෙපැත්තටම සෙන්ටිමීටර් දානවා. දෙපැත්තටම සෙන්ටිමීටර් දාන්න. හරි. දැන් පුතේ දෙපැත්තෙම මට ලියන්න පුළුවන් සෙන්ටිමීටර් 900 කියන්නේ මීටර් 9යි. ඔන්න පුතේ. ඔන්න අනුපාතයක් ලෙස දී ඇති එකක් සාමාන්‍ය ආකාරයට පත් කිරීම. ගිය සතියේ කියලා දුන්න නේද? හවුද නැද්ද? නැද්ද? බොරු කියන්න එපා. අර සමහරු ඔව් කියන්නේ. නෑනේ. හරි. ඒක අවශ්‍ය නැහැ. උනාට අපි පොඩක් කරලා දෙමු. හරි. ආගිනි අද මං කියලා දෙන්නම්. ආගිනි. ඊළඟට පුතාලට ගිය සතියේදී ගන්නවා පරිමාණ රූපයක් අඳින විදිය. මතක ඇති. පරිමාණ රූපයක් අඳින විදිය. හරි. ඒක අඳින්න කලින් පොඩි දෙයක් තියෙනවා මතක් කරන්න. අහගෙන ඉන්න. ලබන සතියේ ලියා ගන්න. මම මේ කියන දේවල් ටික ලියා ගන්න. විශේෂ දැනුවත් කිරීමක්. ලබන සතියේ අපි පුතේ ඔයාලා පුන පුනා බලා සිටි හා පුරා කියලා බලා සිටි 8 වසර පටන් ගන්නවා. ලබන සතියේ 8 වසර පටන් ගන්න. හරි. ඒ සඳහා අවශ්‍ය පොත් මේවා ලියා ගන්න. සිද්ධාන්ත පන්තියට සිද්ධාන්ත ලියන්න CR 4 හරි 5 හරි පොතක් ගන්න. සිද්ධාන්ත. ඊළඟට ගෙදර වැඩ කරන්න, අභ්‍යාස කරන්න වෙනම CR 5 පොතක් තියාගන්න අභ්‍යාස වලට. සර් අපි නම් සර් සිද්ධාන්ත ලියන්නෙත් අභ්‍යාස ලියන්නෙත් එකම පොතේ. එහෙම පුරුදු වෙන්න එපා. ඒකට හේතුව පුතාලට පුළුවන් මුළු අවුරුද්දෙම සිද්ධාන්ත ටික එක පොතකට ගන්න. අභ්‍යාසත් ඕක ඇතුළට දැම්මොත් පොත් ගොඩක් ගන්න වෙනවා. ඒ නිසා හරි ලේසි පුතේ සිද්ධාන්ත ටික විතරක් එක පොතකට ගන්න. අභ්‍යාස ටික එක පොතකට ගන්න. හරිනේ? ඊළඟට ඕකයි තා මොකද්ද මතක් ගේන්න ඕන මුකුත් නැහැ. ඔච්චරයි. හරිනේ? ඔය පොත් දෙක ගේන්න. ඊළඟට අච්චු පොත. සර් අච්චු පොත අපිට දීලා නැහනේ. පෙළ පොත. පෙළ පොත දැන් ඔයාලට ඇත්තටම ඔයාලා ගාව නැහනේ. නේ පුතේ? නැත්තම් අපි මොකද්ද කරන්නේ? ඔන්න බලාගෙන ඉන්න. පෙළ පොත මම ඔයාලගේ ගෲප් වලට දානවා. උදයන්ග සර් ගාව තියෙනවා පෙළ පොතේ PDF එක. ඔයාලට දානවා. පුතාලට පුළුවන් පළවෙනි පාඩම් 5 ඔක්කොම print කරන්න ගියොත් ගෙවල් දොරවල් විකුණන්න වෙනවා. ගොඩක් වැඩි. හරි. පාඩම් 5ක් print කරගන්න. කමියුනිකේෂන් එක පස්සේ ඒ කට්ටිය print කරලා දෙනවා. අවශ්‍ය පාඩම් ගන්න කිව්වම print කරලා දෙනවා. print කරලා පොත හදලා ඔක්කොම කරලා දෙනවා. ඕනනම් රුපියල් පොඩි 200ක් 300ක් යාවි. හරි නේ පුතේ? හරි. අච්චු පොත කොහොමත් ඔබට ලැබෙනවා. ලැබෙන්නේ මාර්තු වල. මාර්තු වෙනකන් අපිට නිකන් ඉන්න බෑනේ. ඒ නිසා ලබන සතියේ පටන් ගන්නවා. යාළුවන්ටත් කියන්න, දන්න යාළුවන්ට කියන්න පුතේ. ලබන සතියේ උදයන්ග සර්ගේ 8 වසර මුල ඉඳලා සුපිරි දේශනයක් සමග මනෝවිද්‍යාත්මක දේශනයකුත් සමග තමයි පටන් ගන්න. මොකද 8 කියන්නේ හරි වැදගත් වසරක්. ඒ වගේම තවත් වැදගත් කරුණක් ලියා ගන්න. පන්තිය ඉවර වෙන්නේ 2ට නෙවෙයි. 2:30ට. අන්න ඒක ලියා ගන්න. 12 සිට 2:30 දක්වා පන්තිය පැවැත්වෙනවා. ඒ මොකෝ සර්? පැය භාගයක් වැඩි කරේ මොකෝ? සර් පැය භාගයක් වැඩි කරේ මොකෝ? ඒකට හේතුව තමයි අපිට තියෙනෝනේ තා පාඩම් දෙකක්. පෙසලාකරණයයි සිද්ධියක සිදුවීමේ හැකියාව. ඒ නිසා ඒ පාඩම් දෙක මම වෙනම කියලා දෙනවා.
විනාඩි 45ක් අරගෙන ඔය වෙලාවෙන් විනාඩි 45ක් පැය භාගයක් අරගෙන ඒ පාඩම් ටිකත් ඉවර කරන එක මගේ යුතුයකමනේ. පාඩම් දෙකක් ඉතුරුනා ඒ දෙක ඉවර කරන එක මගේ යුතුයකම. ඒ නිසා ඒ පාඩම් දෙක ඉවර වෙනකන් 2:30 වෙනකන් පන්තිය පැවැත්වෙනවා. ලියා ගන්න. නැත්තම් ඕව අමතක වෙයි. ඒ වගේම මේ කොරෝනා ප්‍රශ්නය නිසා මුදල් වල කිසිම වෙනසක් සිදු වෙන්නේ නැහැ. පන්ති ගාස්තුව රුපියල් ඒ ගානෙමයි තියෙන්නේ 700 මුදලෙමයි තියෙන්නේ. වෙනස් කරන්නේ නැහැ. මොකද දෙමාපියන්ට දරා ගන්න අමාරු නිසා පන්ති ගාස්තු වැඩි කිරීමක් වෙන්නේ නැහැ. හැබැයි පුතේ මතක තියාගන්න සිද්ධාන්ත පන්තියට මුදලක් අය කරනවා ඒක ආයතනයක් කරහා ගියන්නේ හදිස්සියෙන් හරි ඔබේ ලින්ක් එක බ්ලොක් කරොත් ලින්ක් එක එනවා ඇතුළට එන්න බෑ. එහෙම වුණොත් මට බනින්න එපා මොකද හේතුව ඒ වැරද්ද තියෙන්නේ ඔබේ අතේ නිසා ඔබ ලින්ක් එක නිසියාකාරව හදාගන්න එක ලියාපදිංචි වීම නිසියාකාරව හදාගන්න එක මේ සතිය ඇතුළත කරගන්න. හරිනේ පුතේ? හදාගන්න නැත්තම් ලින්ක් එක එනවා ඇතුළට යන්න බෑ. එතකොට අපරාධිනේ පුතේ. හරිනේ? අඩුපාඩු ටික හදාගන්න. එතකොට ආයෙමත් අවුලක් නැහැ. ලින්ක් එක එනවා ලස්සනට යන්න පුළුවන්. හරිනේ? ඒ වගේම වෙබ්සයිට් එකේ www.pragati foundation වෙබ්සයිට් එක හරහා ඔබට යන්න පුළුවන්. ඒකත් රිසිට් පත ඉදිරිපත් කරලා යන්න පුළුවන්. හරිනේ? තව එක දෙයක් අවසාන එක. කවුරු හරි දරුවෙක් උදයන්ග සර්ගේ සිද්ධාන්ත පන්තියට සාම ගෲප් වලට සම්බන්ධ වෙලා නැත්තම් WhatsApp හරි Telegram හරි ගෲප් වලට සම්බන්ධ වෙලා නැත්තම් මෙන්න මේ අංකෙට කෝල් එකක් දීලා කෝල් දෙන්න එපා. කෝල් දෙන්න එපා. නම ලියලා ග්‍රේඩ් එක දැන් ඉන්න ග්‍රේඩ් එක දාලා මාව ලියාපදිංචි කරන්න. ඒ කියන්නේ ගෲප් එකට ඇතුළත් කරන්න කියලා මැසේජ් එකක් එවන්න. ගෲප් එකට ඇතුළත් කරන්න කියලා මැසේජ් එකක් එවන්න. එතකොට ඔයාලා ලස්සනට ගෲප් එකට ඇඩ් වෙනවා. එතකොට අපි එවන ඕනම තොරතුරක් පුතාලට ගෲප් එක හරහා දැනුවත් කරන්න පුළුවන්. කවුරු හරි දරුවෙක් WhatsApp හරි Telegram හරි ඉන්නවනම් ඒ කට්ටියන්ට ඕනේ නැහැ. ඉන්න කාණ්ඩේ ඕනේ නැහැ. නැති කෙනෙක්ට විතරයි. හරිනේ? අවසාන දේ තමයි ලබන සතිය ඔයාලගේ ගෲප් එකේ නම වෙනස් වෙයි. 7 ශ්‍රේණිය 8 ශ්‍රේණිය වෙයි. බය වෙන්න එපා. හොඳේ? අම්මේ මෙන්න 7 ශ්‍රේණිය 8 වෙලා බය වෙන්න එපා. ඒ කියන්නේ ඔබ දැන් 8 වසරට ගිහිල්ලා ඉවරයි. හරිනේ? 8 වසරට ගිහිල්ලා ඉවරයි. එහෙනම් පුතේ ලෑස්ති වෙන්න ලබන සතිය යාළුවන්ටත් කියන්න දන්න යාළුවන්ට සියලු දෙනාටම කියන්න මම ගෲප් එකට ලින්ක් එකක් එවන්නම්. ඒ ලින්ක් එක ෂෙයා කරන්න යාළුවන්ට යවන්න යාළුවන්ට කියන්න ගෲප් එකට ඇඩ් වෙන්න කියන්න. හරි පුතේ. එහෙනම් දැන් මන් දෙනවා පරිමාණ රූපයක්. මන් දැන් මේ දෙන රූපයට මේ මන් දෙන රූපයට අදාළ පරිමාණ රූපය අඳින්න පුළුවන් වෙන්න ඕන. ඊය සතියේ මගේ පන්තියට සම්බන්ධ වුණා නම් ඔහුට හෝ ඇයට පරිමාණ රූපයක් අඳින එක ඉතාමත් සරල දෙයක්. හරි බලමු. හරි. මෙන්න ඇඳලා පෙන්වන්න බලන්න. මෙයාට පරිමාණ රූපයක් අඳින්න බලන්න ඉක්මන් කරන්න. 200යි මීටර් 200යි මීටර් 160යි මීටර් ඉක්මන් කරන්න සුදු. ගැළපෙන පරිමාණය සුදුසු පරිමාණයක් භාවිතා කරලා පරිමාණ රූපයක් අඳින්න බලන්න. ඉක්මන් කරන්න. ඊයේ සතියේ ආපු නැති කට්ටිය රෙකෝඩින් එක බලන්න. රෙකෝඩින් එක පුළුවන් අර අංකෙට ඔයාලා මුදල් ගෙවපු රිසිට් පත යොමු කරලා රෙකෝඩින් බලන්න පුළුවන්. නැත්තම් වෙබ්සයිට් එකෙනුත් රෙකෝඩින් බලන්න පුළුවන්. හරි.
අන්නේ දරුවන්ට වැටෙනවනේ පුතේ රෙකෝඩින් එක. බොරු කියන්න එපා. හරි. පිටු අතාරින්න පැති 4ක්. ඊයේ සතියේ පන්ති ආවේ නැත්තම් පැති 4ක් ඇතැරලා වැඩේ කරන්න. CR නම් පිටු දෙකක් කමන්නේ. CR නම් පැති 3ක් අතාරින්න. normal පොත නම් පැති 4ක් අතාරින්න. සුවිනී ඉන්නවද අද? සුවිනී අපේ ඉන්නවා ඊළඟට කවුමදීලා ඉන්නවද? yes sir කිය. සුවිනී අවිෂා යසිනී පාරුලි ඒ කියන්නේ අපේ නිස්සංගසගේ දුවද? ඔව්. හරි. ඕකේ. සර් සතිය දවස්වල ක්ලාස් එක දාගන්න බැරිද? බලමු. උත්සාහයක් කරලා බලන්න. බොහෝ විට බැරි වෙන්නේ. ඇයි අනික් කට්ටියට පන්තිනේ පුතේ. එක එක පන්තියක් මොකක් කරේ හිර වෙනවා. හරි. අද හොඳයිලු. හරි. බලමු. පන්තියේ කී දෙනෙක්ට මෙන්න මේ රූපය පරිමාණ රූපයකට ගන්න පුළුවන්ද? පරිමාණ රූපයකට. හරි. බැරි කාණ්ඩේ ඉන්න මං කියලා දෙනවා. බැරි කාණ්ඩේ ඉන්න මං කියලා දෙනවා. හරි. හරි. ඇඳල ඉවර කාණ්ඩේ yes sir කියලා දාන්න. right okay. හරි. ඔන්න බලන්න. පුතේ පළමුවෙන්ම අපි හොඳට බලාගෙන ඉන්න. මේ රූපය ඇත්තටම අපිට මෙහෙමම පොතේ අඳින්න බෑ. නමුත් ඉන්න බෑ. පොතේ අඳින්න බෑ. ඇයි ඒ? මීටර් 200ක් බුදුමගේ කිරියප්පොච්චියෝ. මීටර් 200ක් පොතේ අඳින්න පුළුවන්. අක්ක සබම් මේ. මිසුමි සබා. ඒ නිසා මේකට මම ගන්න පරිමාණයක්. right. මට කියන්න 1 සෙන්ටිමීටරයකින් මීටර් කීයක් වගේද ඔයාලා ගත්තේ? ඔව් 40ක් නම් හොඳයි. 40ත් හොඳයි. 20ත් හොඳයි. 40ත් හොඳයි 20ත් හොඳයි. හොඳයි. එහෙනම් ඔන්න පරිමාණය ගත්තා. පුතේ මෙන්න මේකට තමයි කියන්නේ පරිමාණය. ඒක අනිවාර්යෙන් ගන්න ඕන. පරිමාණය. හරිද? හරි. දැන් පුතේ බලමු. දැන් අපි බලමු පරිමාණ දිග සහ පළල හොයා ගන්න ඕන. ඔන්න බලන්න. පරිමාණ දිග. ඔන්න බලන්න උදයන්ක සර්ගේ තර්කය. ඒයි පෑන පැත්තකින් තියන්න. ගිය සතිය ආපු නැති එකෙක් නම් අනිවාර්යෙන් බලන් ඉන්න ඕන. උදයන්ක සර්ගේ තර්කය. 1 සෙන්ටිමීටරයකින් මීටර් 40ක් නම් 1 සෙන්ටිමීටරයකින් 40ක් නම් 40ක් පෙන්වන්නේ එකකින් නම් එහෙනම් පුතේ කීයද බලන්න 200 බෙදන්න ඕන කීයෙන්ද 40න්
200 බෙදන්න ඕන 40. එතකොට උත්තරේ එනවා 0.0යි 5යි 5 සෙන්ටිමීටර්. උත්තරේ 5 සෙන්ටිමීටර්. අත උසන්න ඒක ආපු දරු. yes සුපිරි මරු පට්ට. හා ඒ විදියටම හොයන්න බලන්න පරිමාණ පළල. හොයපු නැති කෙනෙක් හොයන්න බලන්න පරිමාණ පළල. පරිමාණ පළල පළල ගන්න කොහොමද? ඔව් 160 බෙදන්න ඕන 40න්. ඒ මොකෝ 40ක් පෙන්නන්නේ එකකින් නම් මේක පෙන්නන්නේ හොයන්න මොකද්ද කරන්න ඕන? 160 බෙදන්න 40. හරියටම 4යි. සෙන්ටිමීටර් 4යි. සෙන්ටිමීටර් 4යි. හරි. දැන් පුතේ මේක සුදු විනාඩියක් අහගෙන ඉන්න. දැන් පුතේ මේක අඳින්න ඕන. හැබැයි අඳිනකොට ඔයාලට ඕන විදියට ඍජු කෝණාංශ ගහන්න බෑ. හරිද? අඳිනකොට පුතේ කරන්න ඕන මෙතන දැන් සෙන්ටිමීටර් 5යිනේ. අඩි රූල තියලා සෙන්ටිමීටර් 5ක් ගහන්න. අඩි රූල තියලා සෙන්ටිමීටර් 5ක් ගහන්න. සෙන්ටිමීටර් 5ක් ගහන්න. හරිද? ඊට පස්සේ විහිද චතුරස්‍රය තියලා ඒ කියන්නේ මෙන්න මේ වගේ උපකරණයක් තියෙනෝනේ කවකටු පෙට්ටියේ ත්‍රිකෝණයක්. අන්න විහිද චතුරස්‍රය තියලා ඉරක් ගහන්න. ඉරක් ගහලා සෙන්ටිමීටර් 4 ලකුණු කරන්න. සර් මොකටද සර් විහිද චතුරස්‍රයක් තියන්නේ? ඇයි පුතේ මෙතන අංශක 90 හදාගන්න. ඇයි විහිද අංශක 90යි. ඊළඟට ඒ විදිහටම විහිද චතුරස්‍රයක් තියලා ඉරක් ගහගෙන සෙන්ටිමීටර් 4ක් මෙතන ලකුණු කරන්න. සෙන්ටිමීටර් 4ක් ලකුණු කළා. අන්න දැන් ඔය දෙක යා කරන්න. අන්න පුතේ ඔන්න ඔකට තමයි කියන්නේ පරිමාණ රූපය. ඕකට තමයි කියන්නේ පරිමාණ රූප පරිමාණ රූපය. පරිමාණ රූපය. පරිමාණ රූපය. අත උසන්න මේක ආපු කාණ්ඩේ. හරි. නියමයි. සුපිරි. පට්ට. දැන් මං සුපිරි එකක් දෙන්න හදන්නේ. පළමු පන්තියේ කී දෙනෙක් ඒක හදයිද කියලා. කල්පනාවෙන් හදන්න. ලියා ගන්න අවශ්‍ය කට්ටිය. අවශ්‍ය කට්ටිය ලියා ගන්න. හරි. හරි. මෙන්න ගාන. බලමු. දැන් ගිය සතිය ආපු නැති කෙනෙක්ට උනත් කල්පනා කරලා හදන්න පුළුවන්. ලොකු ගොඩනැගිල්ලක්. හරි. 150යි මෙතනත් 100යි. හරි. ටක් ගාලා පුළුවන් නම් ඔන්නෝක භාවිතා කළා සුදුසු පරිමාණයක් අරගෙන අනින බලන්න පරිමාණ රූපයක් වෙලාව ගියට කමන්නේ.
හරි. හැන්නද පුතේ? right. බලමු. පුතේ. ඕකට පුතේ අනිවාර්යෙන් විහිද චතුරස්‍රය පාවිච්චි කරන්න වෙනවා. කැමැත්තෙන් හෝ අකමැත්තෙන්. කැමැති වුණත් නැතත් විහිද චතුරස්‍රය පාවිච්චි කරන්න වෙනවා. පුතාලා මතක තියාගන්න ඔය නිවාසවල housing plan නිවාස සැලසුම් අඳිනකොට එයා ගාවත් විහිද චතුරස්‍රය තියෙනවා. මොකද මම පෞද්ගලිකව කෝස් එක කරපු හින්දා දන්නවා. හරි දැන් නම් අඳින්නේ AutoCAD කියන ඔය එක software වලින් ඉස්සර අපි ඇඳේ අතින් නිවාස සැලසුම්. එතෙන්දී අපි භාවිතා කරන්නේ විහිද චතුරස්‍රය. හරි. හරි පුතේ. ඔන්න බලන්න. මගේ පුතාලා මට කියන්න මෙතෙන්ට ගැළපෙනම අන්න මේ පරිමාණය මොකද්ද? 1:50යි. ඒක සුපිරි. ගැළපෙනවා. මොකද ඔක්කොම බෙදෙනවා එකේ. 1:50යි මීටර්. සුපිරි. අන්නේ පරිමාණය ගන්න. ඊළඟට මේ දිග දන්නවා මේ දිග දන්නවා මේ දිග දන්නවා මේ දිග දන්නේ නැහැ. අන්න. එතකොට 200න් 100ක් ගියාම මේක 100යි. ඒව දැනගන්න ඕනේ. මේ පැත්ත 200යිනේ. මේ පැත්ත 200යි. 200න් මෙතන 100 ගියාම ඉතුරු 100යි. ඊළඟට මෙතන 400යි. 400න් 150ක් ගියාම 250යි. 250. අන්න. අවශ්‍ය පාද ටික ලකුණු කරගන්න. අවශ්‍ය පාද ටික ලකුණු කරගන්න. හරි. හොඳම මට හිතෙන විදියට 1:50. ඇයි ඔක්කොම 50න් බෙදෙන ඒවාක් තියෙනවනේ. හරි. දැන් සුදු අපි බලමු. 450න් බෙදුවම 8යි. බලන්න. ගහන්න සෙන්ටිමීටර් 8ක් ඉක්මන් කරන්න. කරපු නැති කෙනෙක් ඉන්නවනම් උදයංග සර් එක්ක මේ housing plan එක අඳිමු. සර් අපි දැන් ඉංජිනේර කෙනෙක් වගේ අපි දැන් housing plan අඳිනවා. පුතාලට පුළුවන් ගෙදර ඔයාලගේ ගෙදර තියෙන්නේ. ගෙදර මේ විදියට රූප සටහනක් ඇඳලා ඇත්ත දත්ත ගන්න. සෙන්ටිමීටර් මීටර් කීයද කියලා අරගෙන ඔයාලා ගෙදර ප්ලෑන් එක අඳින්න. ඔයාලගේ ගෙදර ප්ලෑන් එක අඳින්න. ගෙදර නිවාස ප්ලෑන් එක අඳින්න. හරි. 8යි. ඊළඟට 250න් බෙදුවම මෙතන සෙන්ටිමීටර් 4යි. ගහන්නේ මතක තියාගන්න මහත්තයෝ විහිද චතුරස්‍රය තියලා. නැතුව මේ ඔහෙට ඕන විදිහට ගහන්න බෑ. ඇයි අංශක 90ක් වෙන්න ඕන. සෙන්ටිමීටර් 4යි. සෙන්ටිමීටර් 4. ඊළඟට 150 50න් බෙදුවම 3යි. සෙන්ටිමීටර් 3යි. අනිවාර්යෙන් විහිද චතුරස්‍රය තියන්න ඕන. විහිද චතුරස්‍රය තියන්න ඕන. අංශක 90 තියෙන්න ඕන. හරි. ඊළඟට මෙතන 100යි. 100 50න් බෙදුවම 2යි. සෙන්ටිමීටර් 2යි. සෙන්ටිමීටර් 2යි. විහිද චතුරස්‍රය තියලා අඳින්න ඕන. පුතාලා ගාව මෙන්න මේවා බලන්න කවකටු පෙට්ටිය ඇති. මෙන්න මේ වගේ ත්‍රිකෝණ දෙකක් ඇති. එයින් එකක් ගන්න. විහිද චතුරස්‍රය. ඊට පස්සේ මෙතන 250යි. 250 50න් බෙදුවා 5යි. 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 ඊට පස්සේ මෙතන 100 දෙකට බෙදුවම 150ට බෙදුවම 2යි. මෙතන හරියටම සෙන්ටිමීටර් 2 එනවා නම් පැටියෝ ඔබේ පරිමාණ රූපය ඉතා සාර්ථකයි. පරිමාණ රූපය
ඉතා සාර්ථකයි. අත උසන්න අවංකෙම මේ වගේ එකක් ආවන. සුපිරිය. සර් තමා මට හම්බුණු හොඳම ගණිතය සර්. බුදු සරණයි. Thank you පුතේ. අද කිසිම කෙනෙක් මීටින් එක පන්ති ඉවරනකන් අයින් වෙන්න එපා. මොකද අද තමයි පාඩමේ හොඳම ටික. අද තමයි පාඩමේ හොඳම ටික. පාඩමේ හොඳම ටික තියෙන්නේ. හරි. අවශ්‍ය කාණ්ඩේ පටපට ගාලා ඇඳ ගන්න. පුතේ පුතාලා ගෙදරදී මෙන්න මේ ප්‍රැක්ටිකල් එක කරන්න. ඔයාලගේ ගෙදර මෙන්න මේ විදිහට මිනුම් ටික අරගෙන අඳින්න ප්ලෑන් එකක්. හරි. ප්ලෑන් එක. එතකොට පුතේ විනාඩියක් පෑන පැත්තකින් තියන්න. සුපිරි දෙයක් කියලා දෙන්න හදන්නේ. සර් මොකටද සර් ප්ලෑන් එකක් අඳින්නේ? අන්න වැඩේ. මරු ප්‍රශ්නේ. ළමෙක් අහනවා සර් මොකටද ප්ලෑන් එකක් අඳින්නේ? ඒ කියන්නේ පරිමාණ රූපයක් අඳින්නේ ඇයි? ඒ කියන්නේ පුතේ මෙහෙමයි. දැන් ඇත්තටම පුතේ ගෙයක් හදන්න කලින් අපිට ගේ ගැන තොරතුරක් ගන්න බෑනේ. දැන් උදාහරණයක් මම ගේ හදන්න පටන් ගත්තේ දැනට අවුරුදු 6කට 7කට විතර කලින්. අහගෙන ඉන්න සිද්ධියක්. හොඳ ඕපදූපයක්. අහගෙන ඉන්න. හොඳේ? නමුත් අඩිතාලම දැම්මා කිසිම ලෙසකින්වත් ගේ හදන්න බෑ. ගේ කොහොමවත් හදන්න බෑ. හදන්නම බෑ. ඊට පස්සේ මම මගේ ගෙදර ප්ලෑන් එකත් අරගෙන මම ගියා මාතර පැත්තේ දෛවඥයෙක් හම්බෙන්න. ගියාට පස්සේ එයා එතන ඉඳගෙන මගේ ප්ලෑන් එක බැලුවා. ප්ලෑන් එක බලලා මෙන්න මෙහෙම පරිමාණ රූපේ මෙන්න මෙහෙම කතිර දෙකක් ගැහුවා. කතිර දෙකක් ගැහුවා. ගහලා කිව්වා මහත්තයෝ මෙන්න මේකට තමයි කියන්නේ ගිනි කතිරේ කියලා. ඒ හින්දා ඒ ගිනි කතිරෙට මගේ බිත්තියක් සම්බන්ධ වෙලා. ඒ නිසා ඔයගේ කොච්චර හදන්න හැදුවත් හදන්න බෑ කිව්වා. කොහොමද? මොකෝ මම ගේ අරන් ගියාද? දෛවඥ මහත්තයෝ මං ගේ අරන් ආවා. මෙන්න අඩිතාලෙම. එහෙම අරන් යන්න පුළුවන්ද? අන්න පුතේ. මගේ ගේ අරන් යනවා වගේ තමයි මගේ නිවසේ ප්ලෑන් එක අරන් යනවා කියන එක. හරියටම පිටටම හරි. පැහැදිලිද? ඉතින් පුතේ ඒ බිත්තිය කඩලා මං වෙනස් කරා. ඊට පස්සේ තමයි නිවස හදා ගන්න පුළුවන් වුණේ. අන්න ඒ වගේ පුතේ මතක තියාගන්න. ඔබට ඔබේ ගෙදර නිවස අරන් යන්න බෑනේ තනින් තැනට. නිවස එන්න මාත් කියන්නේ. එමෙ යන්න පුළුවන්ද? බෑනේ. ඉතින් පුතේ නිවස ඕනම තැනකට අරන් යන්න පුළුවන්. පරිමාණ රූපයක් ලෙස ගත්තොත්. ඔබට මම මේ කියන දේ තේරෙනවද? මම මේ කියන දේ සුපිරියටම තේරුණාද? right. right okay. ලියන්න මාතෘකාව. පාඩම ඉවරයි. අවසාන මාතෘකාව. පරිමාණ රූපයක පරිමාණ රූපයක් පරිමාණ රූපයක පරිමාණ රූපයක ඇසුරෙන් සැබෑ මිනුම් ලබා ගැනීම. පරිමාණ රූප ඇසුරෙන් සැබෑ මිනුම් ලබා ගැනීම. පරිමාණ මිනුම් භාවිතයෙන් සැබෑ මිනුම් ලබා ගැනීම.
පරිමාණ රූප භාවිතයෙන් සැබෑ මිනුම් ලබා ගැනීම. සැබෑ මිනුම් ලබා ගැනීම. හරි. සියලු දෙනාම පෑන පැත්තකින් තියා. උදයන්ක සර් සුපිරියටම වැඩේ කියලා දෙන්න හදන්න. ආයේ ජීවිත කාලෙම අමතක නොවන විදියට සුපිරියටම කියලා දෙන්න හදන්න. අහගෙන ඉන්න. දැන් උදයන්ක සර් කියලා දෙන්න හදන්නේ පරිමාණ රූප අඳින විදිය නෙවෙයි. ඒක කියලා දුන්නා. දැන් උදයන්ක සර් කරලා දෙන්න හදන්නේ පරිමාණ රූපයක් භාවිතීන් සත්‍ය මිනුම් ලබා ගන්න. ඒ කියන්නේ නිවසක ප්ලෑන් එක භාවිතයෙන් නිවසේ සැබෑ අගිය හොයන්න හදන්න. හරි. පෑන පැත්තකින් තියන්න. නියමෙටම කියලා දෙනවා. රයිට්. අහගෙන ඉන්න. සුදු අහගෙන ඉන්න. එකපාරයි කියලා දෙන්න හදන්න. කිසි කෙනෙක් ලියන්න එපා. 1/800 1/800 පරිමාණයට අඳින ලද පරිමාණ රූපයක් පහත දැක්වේ. අහගෙන ඉන්න. මම මේ ගාන දෙන්න නැවත නිකමට අහගෙන ඉන්නකෝ. පරිමාණ රූපයක් පහත දැක්වේ. හරි. පුතේ බලන්න අපි ගොනාට අඳන්න. සුදු පුතේ නෙතුක අපි ගොනාට අඳන්න පරිමාණය දීලා තියෙන අනුපාත වලින්. අපි අහුවේ යෝවට ඉඳහන්කෝ. හා 1/800 පරිමාණයට අඳින ලද පරිමාණ රූපයක් පහත දැක්වේ. හරි. ඔන්න පරිමාණ රූපේ. ඔච්චරයි. ඍජු කෝණාශ්‍රය. ඔන්න පරිමාණ රූප. අපිට කියනවා මෙයාගේ සැබෑ දිග සහ සැබෑ දිග පළල සොයන්න. ඔන්න විභාගෙට අහන විදිය. අපිට කියනවා ආයිමක් කියනවා 1/800 පරිමාණයට අඳින ලද පරිමාණ රූපයක් පාත දැක්වේ. එහි සැබෑ දිග සහ පළල සොයන්න. ඔන්න දැන් මම කල්පනා කරනවා මෙහෙම. මාර වැඩේ බා. මාර වැඩේ. පරිමාණය දීලා තියෙන්නේ අනුපාතයක් ලෙස. මතක තියාගන්න මහත්තයෝ මේ අපි ගොනාට අන්දලා තියෙන්නේ. දැන් මේක දැක්කම හිතෙන්න ඕනේ මෙහෙම. මල්ලි. ඔයා හිතුවද අපි ගොන්නු කියලා? පොඩ්ඩක් ඉන්න. ඕක අපි සාමාන්‍ය ආකාරයට පත් කර ගන්නවා. පැහැදිලිද? අනුපාතයක් දෙන්නේ අපි ගොනාට අඳන්. අපිට පුළුවන් වෙන්න ඕන මේ අනුපාතය මේ පරිමාණය සාමාන්‍ය ආකාරයට පත් කරන්න ඕන. කරන්නේ මෙහෙමයි. පට්ට ලේසි, මාර ලේසි. ඇති රෙද්දක් නැහැ. හොඳට බලාගෙන ඉන්න. මේක බලන්න සාමාන්‍ය ආකාරයට පත් කරන්න හදන්න. 1/800. බලන් ඉන්න. එකපාරයි කියලා දෙන්න. 1/800. බය නැතුව මම කියන විදියට දෙපැත්තටම සෙන්ටිමීටර් දාගන්න. මමනේ කියන්නේ. හරි මම කියනවා නම් ඉතින් පිළිගන්න එපා. අනම්මනම් තර්ක නැහැ. 1/800 නේ. එතකොට මෙතෙන්ට සෙන්ටිමීටර් දැම්ම මෙතෙන්ට. ඒ මොකද? ඇයි පුතේ? අනුපාතයක ඒකක සමානයිනේ. පුතාලා දන්නවා අනුපාතයේ දෙපැත්තේ ඒකක සමාන. ඕනම ඒකකයක් දෙපැත්තටම දාන්න පුළුවන්. හරි. එතකොට 1 සෙන්ටිමීටරයකින් යකෝ සෙන්ටිමීටර් 800 කියන්නේ මීටර් කීයද?
8යි නේද? විලිලැජ්ජයි. අන්න පුතේ ආව් ඩඩා ඩඩ සාමාන්‍ය කොල්ල එළියට ආවා. ආව් බබා. දැක්කද? 19800 නේ දුන්නේ. ඒ අපි ගොනාට අන්දන්න. පැත්තටම සෙන්ටිමීටර් දාලා මෙතන 1 සෙන්ටිමීටරයකින් බං සෙන්ටිමීටර් 800ක් කියන්නේ මීටරයකට සෙන්ටිමීටර් 100 නිසා 100ෙන් බෙදුවම මීටර 8යි. ඔන්න ඔකට කියනවා සාමාන්‍ය ආකාරයට පත් කිරීම. තේරුණාද? netukaya තේරුණාද? right. ඊළඟට දැන් අපි බලමු. පට්ට ලේසි පුතේ. සැබෑ දිග සහ පළල ගන්නෙ කොහොමද? ඔන්න බලන්න. මාර ලේසි. සැබෑ දිග. ඒයි. පුෂ්පලතා. සෙනෙත් ලියන්න එපා පුතේ. අහගෙන ඉන්න. සැබෑ දිග ගන්න පුළුවන්. මෙන්න බලන්න. 1 සෙන්ටිමීටරයකින් මීටර 8ක් නම් 1 සෙන්ටිමීටරයකින් මීටර 8ක් නම් සෙන්ටිමීටර් 8කින් හොයන්න. විලිලැජ්ජයි. මොකද කරන්න ඕන? 8 වැඩි කරනවා 8ෙන් 64යි මීටර. තේරුණාද? එයි බා. එක අඹ ගෙඩියක මිල රුපියල් 8යි නම් එක අඹ ගෙඩියක මිල රුපියල් 8යි නම් ගෙඩි 8ක 8 වරක් 8 64යි. විලිලැජ්ජයි. අත උසන්න තේරුණු කට්ටිය. ආව් දැන් මට කියන්න සැබෑ පළල ඒකවත් හොයනවා බලන්න. සැබෑ පළල 1 සෙන්ටිමීටරයකින් මීටර 8ක් නම් සෙන්ටිමීටර් 5කින් හොයන්න. 5න් ගුණ 8 වරක් 5 40යි. තේරුණාද? තේරුණාද? සුපිරියටම තේරුණා නම් අත උසන්න. right. පුතාලා මට ආදරේ නම් මට ගරු කරනවා නම් බෝඩ් එක නොබලා බෝඩ් එක බලාගෙන ප්‍රශ්නේ ලියලා බෝඩ් එක නොබලා රතු පෑනෙන් උත්තරේ ලියාගන්න. ඉක්මන් කරන්න.
හරි පුතේ. තේරුම් නැති කාණ්ඩේ තා පාරක් බලා ගන්න. තේරුම් නැති කාණ්ඩේ. සමහර ළමයි ඉන්නෝ පුතේ දෙපාරක් කියලා දුන්නම තේරෙනවා. හරි. බලාගෙන ඉන්න. තේරුම් නැති කාණ්ඩේ බලා ගනින්. හරි. පුතේ මෙතන සැබෑ දිග සහ සැබෑ පළල ගන්න පුතේ මෙහෙම තියාගෙන බෑ. මේ පරිමාණය දීලා තියෙන්නේ අනුපාතයක් ලෙස. එහෙම දුන්නොත් ගණන් හදන්න බෑ. පැටලෙනවා. මේ අපි ගොනාට අන්දලා තියෙන්නේ. අපි ගොනාට අන්දලා තියෙන්නේ. හරිනේ පුතේ? ඒ නිසා අපි දැන් මේ ගොනාට අන්දපු තැන හරි ගස්ස ගන්න ඕන. ඉස්සෙල්ලම. එහෙනම් පුතේ කරන්න ඕන. මේක සමානක් වෙලාවට පුතේ සාමාන්‍ය ආකාරයට දෙන්නත් පුළුවන්. බොහෝ විට දෙන්නේ අනුපාතයක් ලෙස. ගොනාට අන්දලා. එතකොට පුතේ අපි මේක සාමාන්‍ය ආකාරයට පරිමාණය පත් කරන්න ඕන. කරන්නේ මෙහෙමයි. 1/800 නේ. ඔව්. දෙපැත්තටම බය නැතුව සෙන්ටිමීටර දාන්න. මමනේ කියන්නේ. එහෙම පුළුවන්. ඕනම අනුපාතයකට දෙපැත්තට එකම අගය දාන්න පුළුවන්. එකම ඒකකය දාන්න පුළුවන්. ඒක නීතියක්. ඒක පුළුවන්. එතකොට පුතේ සෙන්ටිමීටර් 800 කියන්නේ පුතාලා දන්න මීටර 8යි. ඔන්න පුතේ. ඕක තමයි පරිමාණයක සාමාන්‍ය ආකාරය. මේකට තමයි පරිමාණයක් කියන්නේ. පැහැදිලිද? එතකොට උදයන්ක සර් තර්ක කරනවා මෙහෙම. දැන් මේ පරිමාණ රූපේනේ. ඔයාලගේ විභාගෙට දීලා තියෙන්නේ පරිමාණ රූපේ. එතකොට 1 සෙන්ටිමීටරයකින් මීටර 8ක් පෙන්නනවා නම් 1 සෙන්ටිමීටරයකින් මීටර 8ක් පෙන්නනවා නම් සෙන්ටිමීටර් 8කින් හොයන්න 8න් ගුණ කරන්න එපායි. ඇයි? එක අඹ ගෙඩියක මිල රුපියල් 8යි නම් අඹ ගෙඩිය 8ක මිල හොයන්න 8 8න් ගුණ කරන්න ඕන. එහෙනම් පුතේ 8 8න් ගුණ කරාම 64යි. මීටර 64. හරි. එහෙනම් ඇත්තටම මේ ඉඩමක් මේක දිග මීටර 64යි. ඊළඟට දැන් ඔන්න බලන්න. 1 සෙන්ටිමීටරයකින් මීටර 8ක් නම් 5කින් හොයන්න. 5 වැඩි කරනවා මෙතන 8න්. විලි ලැජ්ජයි. 8 8න් වැඩි කරා 5 8න් වැඩි. ලැජ්ජායි පණ යනවා. අයියෝ. දැනුත් නොතේරුණු කට්ටියත් තේරුන්නේ නැහැ කියලා දාන්න බලන්න. දැනුත් නොතේරුණු කට්ටිය. එහෙම කෙනෙක් ඉන්න විදියක් නැහැ. මොකද මේක පට්ට ලේසි. හරි. දැන් ගානක් දෙන්න. ඇම්බරිලා යන එක. රයිට්. පුතේ අවශ්‍ය කට්ටිය සටහනක් දාගන්න. සුපිරි ගානක් දෙන්න හදන්නේ. නියම ගානක්. බලමු. ඔය වගේම ගානක් දෙන්න හදන්නේ. හරි. මෙන්න ගාන. 1/500 පරිමාණයට අඳින ලද පරිමාණ රූපයක් පහත දැක්වේ. පරිමාණ රූපයක් පහත දැක්වේ. පරිමාණ රූපයක් පහත දැක්වේ. හරි. මෙහි සත්‍ය දිග සහ සත්‍ය පළල සොයන්න. සත්‍ය දිග සහ සත්‍ය පළල සොයන්න. ඉක්මන් කරන්න.
ඉවර කාණ්ඩේ සංඥාවක් දෙන්න බලන්න. අපේ නෙතුකයා හරිද? හරි වෙලාව දෙන්නම් පුතේ. ඉක්මන් කරන්න. තා වෙලාව ඉල්ලනවා. විනාඩි දෙකක් දෙන්න. කවි ඉන්නවද? කවිෂ කොළඹ කවිෂ ඕකේ රයිට් ඇති මං හිතන්නේ. හරි පුතේ. දැන් බලන්න. ඔන්න දැන් උදයන්ග සරු ගන්නන්න හදන්න. චුටි ඉස්සෙල්ලම පුතේ කරන්න ඕන මෙන්න මේ අපි ගොනාට අන්දපු තැන නිවැරදි කරගන්න ඕන. නැත්තම් ඉවරටම ඉවරයි. හරි. මෙතන තියෙන්නේ 1/500 ඒක ගේන්න. එයා සාමාන්‍ය ආකාරයට පත් කර ගන්න ඕන. 1 සෙන්ටිමීටරයකින් සෙන්ටිමීටර් 500 මමනේ කියන්නේ. දෙපැත්තටම සෙන්ටිමීටර් දාන්න. එහෙම පුළුවන්. අනුපාතයක දෙපැත්තෙම ඒකක සමාන. එතකොට 1 සෙන්ටිමීටරයකින් මීටර් 5යි. ඇයි ඒ පුතේ සෙන්ටිමීටර් 500යි කියන්නේ මීටර් 5යි කියලා ඕනම කෙනෙක් දන්නවනේ. විලිලැජ්ජය සන්තෝසයි. විලිලැජ්ජය සන්තෝසයි. හරි. එහෙනම් පුතේ සැබෑ දිග ගන්න පුළුවන්. පුතේ එකකින් මීටර් 5ක් නම් 12කින් 12 වැඩි කරනවා 5න් 60යි මීටර් 60යි. 8කින් එකකින් 5ක් නම් 8කින් එහෙනම් සැබෑ පළල සැබෑ පළල 8 වැඩි කිරීම 5 40යි. අත උසන්න ආදරණීය දුවේ පුතේ මේ උත්තරය ආවනම් සුපිරි. හරි. සුපිරි. එක දරුවෙක්ද ගුරුවරයෙක්ද දන්නේ නැහැ. මගේ මානසික මට්ටම වටන්න එක එක මැසේජ් දානවා. එහෙම මැසේජ් මං කියවන්නේ නැහැ. එයා දානවා. හැබැයි ඒ ගුරුවරයාට හෝ දරුවට මම මේ කියන්නේ පුතේ ඔහොම බෑ මං වටන්න. මගේ මනස වටන්න ඔය වගේ පොඩි දෙයකින් බෑ. ඒක මතක තියාගන්න. මම මේ කියන්නේ ඔයාලට නෙමෙයි. මෙතන එක දරුවෙක් හරි දෙමාපියෙක් හරි වෙන ගුරුවරයෙක් හරි කවුරු හරි කෙනෙක් වැරදි විදියට මැසේජ් ටිකක් දානවා. එක්කේ නැහැ. එයා හිතනවා ඇති මම දැන් එයාගේ අර එයා ප්‍රාථමික මට්ටමනේ. ඒ කට්ටිය හිතන්නේ උදයන්ග සර් දැන් මේක බලලා මානසිකව වැටලා උගන්නන එක අවුල් යාවි. ඒක තමයි ඒ කට්ටියගේ බලාපොරොත්තුව. එහෙම වෙන්නේ නැහැ. ඔయిత වැඩිය ඒ කියන්නේ මහා ලොකු සද්ද මැද්දේ වුණත් මට හොඳට උගන්නන්න පුළුවන්. හරි. ඒ වගේ මේ ඒ කියන්නේ සප්පද්ද මේ ඔය ගිය මාසෙද කොහෙද
බාසුන්න හැලා 8 දෙනෙක් ගෙදර වැඩ. වැඩ හරේ සද්දේ මෙහෙ සද්දේ කිසිම අවුලක් නැහැ මම හොඳට උගන්වනවා. ඔයාලා දන්නෙත් නැහැ ගෙදර වැඩ කරනවා කියලා. හරි? ඒ විදියට අපි මනස දියුණු කරගෙන ඉන්නේ. එහෙනම් ඔය මැසේජ් එවන එක අපරාධේ. හරිනේ? ඒ කෙනාට කිව්වේ ඔයාලට අදාළ නැහැ. හරි. මෙන්න ගාන. දැන් මන් දෙන්නේ උදයන්ග සර්ගේ ගෙදර ප්ලෑන් එක. හවුසින් ප්ලෑන් එක. බලමු. පුතාලේ ගෙදරත් ඇති. ඒකත් අරගෙන බලන්න. දැන් මේ ප්ලෑන් එකේ පුතාලට මොකද කරන්න ඕන? රයිට්. ඔන්න දැන් ඊළඟ බලගන්න. පුතාලා දන්නෝ මේ ලංක සිතියම ඇඳලා තියෙන පරිමාණය කීයද? ලංක සිතියම ඇඳලා තියෙන්නේ සමහරක් වෙලාවට එකට 30000 අඳිනවා. එකට 50000ක් අඳිනවා. ලංක සිතියම ලියා ගන්න පුතේ. එකට 50000 එක අණු 50000 බොහෝ විට පුතේ ලංක සිතියම අඳින්නේ ඕකට. එක අණු 50000 පරිමාණයට එක අණු 50000 පරිමාණයට අඳින ලද ලංක සිතියමක කැපිටල් A සහ කැපිටල් B කැපිටල් A සහ කැපිටල් B කැපිටල් A සහ කැපිටල් B නගර දෙක අතර දුර කැපිටල් A සහ කැපිටල් B නගර දෙක අතර දුර නගර දෙක අතර දුර නගර දෙක අතර දුර කැපිටල් A සහ කැපිටල් B නගර දෙක අතර දුර සෙන්ටිමීටර් 32කි සෙන්ටිමීටර් 32කි සෙන්ටිමීටර් 32කි එසේනම් නගර දෙක අතර සැබෑ දුර නගර දෙක අතර සැබෑ දුර සොයන්න නගර දෙක අතර සැබෑ දුර සොයන්න හරි ආයිමක් කියන්න ලියා ගන්න බැරි වුණා නම් එක අණු 50000 පරිමාණයට අඳින ලද ලංකා සිතියමක කැපිටල් A සහ කැපිටල් B මං ඕන්නම් ඕකේ රූපේ අඳින්න මෙන්න ලංකා සිතියම ඔය වගේ නේද දල වශයෙන් හරි ලංකා සිතියම මේ ලංකා සිතියමේ මෙතන තියෙනවා A කියලා නගරයක් මෙතන තියෙනවා B කියලා නගරයක් ඕන්න ඔහම පාර තියෙන්නේ ඔහමයි කැපිටල් AB නගර දෙක ඔය දෙන්න අතර දුර සෙන්ටිමීටර් 32යිලු හැබැයි පරිමාණ රූප සෙන්ටිමීටර් 32යි එසේනම් සැබෑ දුර සොයන්න ඉක්මන් කරන්න
හරි. ඔන්න බලන්න උත්තරේ. පුතේ පුතාලට පුළුවන් මේ මම නම් මේක ඉස්කෝලේදී කරලා පෙන්නනෝ. පුතේ ලංක සිතියමක් ගන්න. ලෝක සිතියමක් හරි කමන්නේ. ගෙදර තියෙනවා අරගෙන නූල් කෑල්ලක් අරගෙන අගෙන ඉන්න. නූල් කෑල්ලක් අරගෙන මෙන්න මේ පාර දිගේ නූල් කෑල්ල තියන්න. තියෙන්නේ නැත්තම් කෙල තියෙනෝනේ කටේ කෙල. කැත්තයි සර්. කෙල ගෑවම ගඳයි. වතුර ඩිංගකින් හරි කමන්නේ පොඟවලා නූල් කෑල්ල මෙහෙම පාර දිගේ තියන්න. තියුවම ඔබට ඒ පරිමාණ රූපේ මෙන්න මේ විදියට ඒ නූල් කෑල්ල මෙහෙම අරගෙන දිගමැල්ල බලන්න. ඒ නූල් කෑල්ල අරගෙන මෙහෙම කෙලින් දිගපනේ. ඒක තමයි 32. ඔබ මේක ගෙදරදී කරලා බලන්න. ලංක සිතියමක් හරි ලෝක සිතියමක් හරි අරගෙන කරලා බලන්න. ඊට පස්සේ ඊට කලින් මේ 1/50000 1/50000 කියන එක මට ඕන විදියට හදා ගන්න ඕන. මේ අපි ගොනාට අන්දලා තියෙන. එහෙනම් උදයන්ග සර් කිව්වේ මොකද්ද? දෙපැත්තටම බය නැතුව සෙන්ටිමීටර් දාගන්න ඕයි. එතකොට ඕන්නම් පුතාලා දන්නෝ සෙන්ටිමීටර් මීටර් ගන්න 100ෙන් බෙදනවා. එතකොට 100ෙන් බෙදුවම 500 මීටර්. ඔන්න උත්තරේ. දැක්කද? 1 සෙන්ටිමීටරයකින් මීටර් 500යි. ඕක ඕන්නම් කිලෝග්‍රෑම් කිලෝමීටර් කරන්නත් පුළුවන්. 1000ෙන් බෙදුවම 2න් 1යි කිලෝමීටර්. නැත්තම් 0.5යි කිලෝමීටර්. ඒව ඕනේ නැහැ බා. ඒව ඕනේ නැහැ. මේ මීටර් 500 තිබුණා නම් ඇති. 1 සෙන්ටිමීටරයකින් මීටර් 500යි. නැත්තම් 1 සෙන්ටිමීටරයකින් කිලෝමීටර් භාගයයි. පැහැදිලිද? 1 සෙන්ටිමීටරයකින් කිලෝමීටර් භාගයක් පෙන්නනවා. ආන්න බලන්න. තේරෙනවද? ඉස්සෙල්ලම අත උස්සන්න මේක හදාගත්ත කට්ටිය. උන් තමයි වීරයෝ බා. හරි? ඇත්තටම පුතේ මේ ටික හදාගත්ත නම් සුදු පට්ට. මේක තමයි ගේම. හරි. හදාගන්න පුතේ. හදාගන්න. දැන් පුතේ බලන්න. සැබෑ දිග ගන්න පුළුවන්. මේකෙන් ගුණ කළා. 32 වැඩි කරනවා කිලෝමීටර් 2න් 1. 32 වැඩි කරනවා 2න් 1. කිලෝමීටර් 2න් 1යිනේ. එතකොට දෙවරක් 16. කිලෝමීටර් 16. නැත්තම් පුතාට පුළුවන් 500න් වැඩි කරන්නත් පුළුවන්. ඔන්න බලන්න. මම මෙතන හදනවා. සැබෑ දිග ගන්න පුළුවන්. පුතේ සැබෑ දුර 32 වැඩි කරනවා 500න්. එතකොට මීටර එනවා. හරි. 32 වැඩි කරනවා 500න්. එතකොට මීටර 1600යි. එතකොට මීටර 1600 කියන්නේ කිලෝමීටර් 16යි. ඒත් හරි බා. ඒත් හරි පුතේ. අන්න බලන්න. ආයිමත් කියලා දෙන්නද? තා පාරයි හොඳේ. තා එක් පාරක්. ආයිමත් කියලා දෙනවා. හොඳට බලාගෙන ඉන්න. තේරුණු කාණ්ඩේ ලියා ගන්න. තේරුම් නැති කාණ්ඩේ ආයිමත් බලා ගන්න. පුතේ 1/50000යි නේද? ඒ කියන්නේ 1 සෙන්ටිමීටරයකින් සෙන්ටිමීටර් 50000. එතකොට පැටියෝ ඕක මීටර් කරන්න 100ෙන් බෙදුවම මීටර් 500යි. ඔය ඇති. ඕක මතක තියාගන්න. කිලෝමීටර් කතන්දර ඕනේ නැහැ. 1 සෙන්ටිමීටරයකින් මීටර් 500. එහෙනම් පුතේ මෙතන සැබෑ දිග හොයන්න පුළුවන්. A හා B අතර සැබෑ දුර ගන්න පුළුවන්. කොහමද? කොහමද ගන්නෙ? ඔව්. 1 සෙන්ටිමීටරයකින් මීටර් 500ක් නම් 32කින් හොයන්න 500න් වැඩි කරනවා 16000. මීටර 16000යි. එතකොට මීටර 16000යි කියන්නේ කිලෝමීටර 16යි.
ඇයි 1000න් බෙදනකොට බිංදු 3 අයින් වෙනවනේ. මොකද කිලෝමීටරයකට මීටර 1000යි. හරි. හරි. වැඩේ තේරුණාද පුතේ? සුපිරිනේ. රයිට්. රයිට්. තා ගානක් දෙන්නද ඇතිද? තා එකක්. හරි. මෙන්න ගාන උදයංග සර්ගේ ගෙදර හවුසින් ප්ලෑන් එක මම දෙනවා කිව්වනේ. උදයංග සර්ගේ ගෙදර හවුසින් ප්ලෑන් එක ඉක්මන් කරන්න. හවුසින් ප්ලෑන් එක බලාගෙන ඉන්න. කැත්තයි හොඳේ. මහ ලොකු ලස්සනක් නැහැ. ඒ වුණාට අඳින්න අවන්නේ. මටත් මතක හැටියෙන් අඳින්නේ මම. මෙතන කාමරේ මගේ ලිවිං රූම් එක. ලිවිං රූම් එක. මෙතන පැසේජ් එකක් තියෙනවා. මෙතන බාත්රූම් එක තියෙනවා. මෙතනින් කුස්සිය තියෙනවා. ඔහොම තමයි තියෙන්නේ. මෙතනින් පඩි පෙළ දාලා ඒක හරි. හරි. මම මේක නම් කරනවා. A B C D E F G H I J K L M N හරි. මේ මෙතන මෙහෙම තමයි තියෙන්නේ මේ සාලේ. මෙතන ඉස්සරහා කාමරේ. N M O කාමර යට දෙකයි. මෙතන කුස්සිය. මෙතන බාත්රූම් එක. ඔයාලට ඕන නම් ඔක බාත්රූම් එක ඕන නම් නිදන කාමරේ කරගන්න පුළුවන්. අවශ්‍ය නම් කරගන්න. දැන් අපි බලමු මම මේකේ දැන් ඇත්තම ටික දෙන්න. මේක ඇඳලා තියෙන්නේ පුතේ 1 සෙන්ටිමීටරයකින් 200 එකට 200 එකට 200 අනුපාතයට තමයි ඇඳලා තියෙන්නේ. රයිට්. එතන 4යි. හරි. ඔය විදිහට හරි මෙහෙන් අගයන් ටිකක් දාගෙන යන්න. හරි. මේක 6යි. එතකොට සම්පූර්ණ මෙතනදී ඔබට ගන්න පුළුවන්. ඒවා හදා ගන්න. මෙතනත් 6යි. මෙතන 7යි. හරි. එතකොට මෙතන 3යි සෙන්ටිමීටර්. ඔය විදියට රයිට්. රයිට්. මෙතන කැපිටල් A. මෙතන අපි හිතමු 7යි. මෙතන 3යි. හරි. එතකොට මෙතන 1යි. මෙතන 7යි. 4යිනේ 4යි ඔක්කොම බැලන්ස් වෙන්නත් එපානේ 4යි 6යි 5යි එහෙනම් මෙතන 3යි මෙතන 2යි සෙන්ටිමීටර් හරි හරි මේක 3යි මේක 6යි 6යි මේක 4ට වඩා අඩු 3යි 3යි හරි පුතේ මේ ඔය වගේම ගානක් ඔයාලට තියෙනවා 145 පිටුවේ 4 වෙනි ගාන ඒක පස්සේ හදන්න හරි මේ උදයන්ගසගේ ඇත්තටම හරි මේ කැපිටල් A මේ කැපිටල් B කුස්සිය මේ කැපිටල් C මේ කැපිටල් D මේ කැපිටල් E සාලේ
කැපිටල් ගත්තොත් අවුල් යයිනේ. මේම ගන්න. පොඩකින් 1 2 3 ගන්න. 1 2 3 4 5 ඉක්මන් කරන්න. පුතේ ඔයාලගේ ගෙදර ප්ලෑන් එක තියෙනවා නම් චුට්ටක් අතට ගන්න. ඒව අතට අරගෙන චුට්ටක් බලන්න. ඒව තමයි වෙන්න ඕන. නැතුව විභාගෙට ගණන් හදන එක නෙවෙයි. විභාගෙට ගණන් හදන්න කොයි වෙලාවෙ හරි පුළුවන්. එම් අකුර දෙපාරක් ලියලලු. කලබලේනේ. ඕ පී හරි. විනාඩි 15ක් ගියත් කමක් නැහැ. 15ක් ගියත් කමක් නැහැ. හරි. මට මේ කට්ටියන්ගේ සත්‍ය දිගවල් ටික හරි ඕන. සත්‍ය දිගවල් ටික ඕන.
හරි මෙතන මේ කාමරේ මෙතන පැසේජ් එකක් නැහැ මේ කාමරේ මෙතෙන්ටම සෙට් වෙන්න වෙනවා නේ කාමරේ මෙතෙන්ටම සෙට් වෙනවා එතකොට හරි 3යි 9යි හරි ප්ලෑන් එකක් අඳිනකොට පුතේ හරි පරිස්සමෙන් අඳින්න ඕන උඩ යට හරියට ගැලපෙන්න ඕන මම මේ නිකන් ඉතින් ඔයාලට දැම්මේ ඔයාලට තේරුම් ගන්න දැන් මේව ඇඳෙව්වට පස්සේ බය නැති වෙන්න ඕනේ ගෙදර ප්ලෑන් එක අතට අරගෙන බලන්න මේකමයි තියෙන්නේ මේකමයි එතකොට බය නැති වෙන්න ඕනේ ඒ වගේ ගානක් තියෙනවා 145 පිටුවේ 3 වෙනි ගානයි 4 වෙනි ගානයි පට්ට හොඳේ සුපිරි ගණන් සෙට් එකක් තියෙනවා ඒව ගෙදරදී හදාන්න දැනට මගේ පුතාලා මෙන්න මෙහෙම කරන්න දැන් අපි හිතමු AB ගේ සැබෑ දිග හරි අන්න එහෙම 12 මීටර් ඒ වගේ මේ ලොකු වැඩි ඉතින් 12 මීටර් දිග කාමර කොහෙන්ද හරිද නිකමට හදලා බලන්න ඉක්මන් කරන්න ඉක්මන් කරන්න පුතාලා පරිමාණ රූපේ ඇඳලා බලන්න මේ ගේ ගිනි කතිරට අහු වෙලාද බලන්න ඒ කොහොම බලන්න මං කියලා දෙන්න ජ්‍යොතිෂයත් උගන්වනවා ගිනි කතුරට අහු වෙලාද බලන්න හරි ඇති පුතේ ඇති මේ ගෙදරදී ඕක කරගන්න එකක් දෙකක් කියවනම් ඇති ඔක්කොම හොයන්න ඕනේ ඔක්කොම මොකද කරන්න තියෙන්නේ ඔන්න බලන්න 1 සෙන්ටිමීටරයකින් සෙන්ටිමීටර් 200යි ඒ කියන්නේ පුතේ 1 සෙන්ටිමීටරයකින් මීටර් 2යි ආන්න එහෙනම් පුතේ මේ ඔක්කොම දෙකෙන් වැඩි කරලා මීටර දැම්මනම් හරි හරි ඔක්කොම හොයන්න ඕනේ ටිකක් කියවනම් ඇති හරි ලියන්න පුතේ මාත් පාඩම ඉවරයි හරි ඔතනින් පරිමාණ රූප පාඩම ඉවරයි කිසි කෙනෙක් අයින් වෙන්න එපා ලියා ගන්න ගෙදර වැඩ ගෙදරට ලියා ගන්න පරිමාණ රූප පාඩමේ සියලුම අභ්‍යාස දැන් කරන්න පුළුවන් දැන් කරන්න පුළුවන් ඒ වගේම යාළුවන්ට කියන්න ලබන සතිය අපි 8 වසර පටන් ගන්නවා සම්බන්ධ වෙන්න කියන්න පළවෙනි සතියේ අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න කියන්න මොකද 8 වසර ගැන සුපිරි දේශනයක් දෙනවා 8 වසරේ වැඩ කරන්න ඕන කොහොමද ටයිම් ටේබල් එකක් හදාගන්නේ කොහොමද ඒ වැඩ ටික ඔක්කොම කියලා දෙනවා හරි ඒ නිසා අනිවාර්යෙන් ඒකට සම්බන්ධ වෙන්න කියන්නේ. හරි. එහෙනම් පුතේ අලුත් පාඩමක් අපරාධින වෙලාව පුතේ තා තියෙන විනාඩි 20ක් විතර තියෙනවා පන්ති ඉවර වෙන්න. පාඩම දැන් ඉවරයිනේ. ආයිමත් මේක හොද මඩේ ගහන්න ඕනේ නැහැ. හරි. එහෙනම් අපි යන් අලුත් පාඩමට. ලියන්න. 28 වෙනි පාඩම අලුත් පිටුවකින් ටෙස්ලාකරණය ටෙස්ලාකරණය අලුත් පිටුවකින් ටෙස්ලාකරණය හරි ටෙස්ලාකරණය හරි පුතේ සියලු දෙනා පෑන පැත්තකින් තියන්න උදයන්ග සර්
සුපිරියට කියලා දෙනවා. ටෙස්ලාකරණය කියන්නේ මොකක්ද? හරි. අත උසන්න පුතාලගේ ගෙදර ටයිල් අල්ලපු ගෙදරක් නම් ටයිල් යට ෆ්ලෝ ටයිල් හරි. බාත්රූම් එකේ ටයිල් අල්ලලා තියෙනවනේ. හරි. ඊළඟට සිවිලිමේ ලස්සනට සිවිලිම හරි. ඔන්නව තමයි පුතේ ටෙස්ලාකරණය කියන්නේ. ටෙස්ලාකරණය කියන්නේ පුතේ ටයිල් අල්ලන විදිය අපේ එදිනෙදා ජීවිතේ ටෙස්ලාකරණය යොදා ගන්න තැන් ටයිල් අල්ලනෝ ඊළඟට සිවිලින් ගහන්නේ ටෙස්ලාකරණයකට අනුව බාත්රූම් එකේ ටයිල් අල්ලන්නේ ටෙස්ලාකරණයකට අනුව ඒ වගේම සමහර ආච්චිගේ චීත්ත ආච්චිලාගේ චීත්ත නැත්තම් ගෑල් ළමයි පවා ලස්සන චීත්ත අඳිනවා මෙන්න මේ විදියට මාර ලස්සන ඒවා කියලා නිම කරන්න බෑ ඔය වගේ ලස්සන එක ලස්සන චීත්ත රූප ඕව පාට කළා හරි ඕවත් ටෙස්ලා කරන තමයි හරි එතකොට සර් මොකද්ද මේ ටෙස්ලා කරන්නේ කියන්නේ හරි කිසියම් ටෙස්ලා කරණයක පුතේ තියෙන්න ඕන නීති කීපයක් තියෙනවා හොඳට අහගෙන ඉන්න පැන පැත්තකින් පාඩම ලේසි පැයක් ඇතුළත මේ පාඩම ඉවර කරන්න පුළුවන් ඔබ උදව් කරන්න හරිනේ පැයක් ඇතුළත මේ පාඩම ඉවර කරන්න පුළුවන් ඔබ උදව් කරන්න හරි බලන්න ඔබේ ගෙදර ටයිල් අල්ලලා තියෙනවා නම් එක ටයිල් කැටයක්වත් අතර හිඩස් තියෙනවද බලන්න දැන් ඔබේ ගෙදර ඔන්නෝම ටයිල් අල්ලලා තියෙනවා කියලා හිතමු මොකක් හරි පාටක ටයිල් එකක් අල්ලලා තියෙනවා නිකමට මේවා හරි ප්‍රායෝගිකව උගන්වන්න ඕන පුතේ බලන්න එක තැනක හරි මෙන්න මේ වගේ හිඩසක් තියෙනවද බලන්න නැහැ නේද ටයිල් කැටේ කැඩිලා නම් පොඩි හිඩසක් ඇති නැත්තම් හිඩස් තියෙන්න බෑ ඔන්න පළවෙනි කොන්දේසිය මතක තියාගන්න පුතේ මේ ආස්තරේ හිඩස් තියෙන්න බෑ ඒ කියන්නේ පොළොව පේන්න බෑ ටයිල් ඇල්ලුවට පස්සේ පොළොව පේන්න බෑ හරි දෙවෙනි කොන්දේසිය තමයි එක මත එක පිහිටලද බලන්න ඒ කියන්නේ ටයිල් එකක් උඩ ටයිල් එකක් හිටලද බලන්න ටයිල් එකක් උඩ ටයිල් එකක් හිටලද නෑ නේව එහෙනම් මතක තියාගන්න පුතේ කිසියම් රූපයක් මේක හැඩතල එකක් හෝ කිහිපයක් කිසියම් හැඩතල එකක් හෝ කිහිපයක් භාවිතේ එක මත එක නොපිහිටනසේ හිඩස් ඇති නොවනසේ ආස්තරයක් සම්පූර්ණයෙන් වැසී යන පරිදි කරන සැලැස්ම ටෙස්ලාකරණයක් ලෙස හැඳින්වෙනවා පැහැදිලිද ඒකට හොඳම උදාහරණය තමයි ගෙදර ටයිල් එක මත එක පිහිටන්නේ නැහැ වැහිලා තියෙනවා ලස්සනට වැහිලා තියෙනවා පැහැදිලිද ඒක තමයි ටෙස්ලාකරණය කියන්නේ අත උසන්න තේරුණු කට්ටිය ඇති දෙයක් නෑ පුතේ එන ලියන්න මෙහෙම රතු පෑනෙන් ලියන්න හැඩතල එකක් හෝ කිහිපයක් භාවිතා කරමින් හැඩතල එකක් හෝ කිහිපයක් භාවිතා කරමින් හැඩතල එකක් හෝ කිහිපයක් භාවිතා කරමින් ඒවා එක මත එක නොසිටන සේත් ඒවා එක මත එක නොසිටින සේත් එක මත එක නොසිටින සේත් කමාවක් දාන්න එක මත එක නොසිටින සේත් කමාවක් හිඩස් නොපවතින සේත්
හිඩැස් නොපවතින සේත් හිඩැස් නොපවතින සේත් හිඩැස් නොපවතින සේත් ක්‍රමානුකූලව නැවත නැවත යොදා ගනිමින් ක්‍රමානුකූලව නැවත නැවත යොදා ගනිමින් නැවත නැවත යොදා ගනිමින් නැවත නැවත යොදා ගනිමින් තලයක් මත යම් ඉඩ ප්‍රමාණයක් තලයක් මත යම් ඉඩ ප්‍රමාණයක් තලයක් මත යම් ඉඩ ප්‍රමාණයක් වැසී යනසේ තලයක් මත යම් ඉඩ ප්‍රමාණයක් වැසී යනසේ යම් ඉඩ ප්‍රමාණයක් වැසී යනසේ මේ වදය ටෙසලාකරණයත් ඒ හැඩේනේ ටෙසලාකරණයත් ඒ ආසන්නෙන් යනවා වැසී යනසේ පිළියෙල කිරීමේ ක්‍රියාවලිය වැසී යනසේ පිළියෙල කිරීමේ ක්‍රියාවලිය ටෙසලාකරණය නමින් හඳුන්වේ පිළියෙල කිරීමේ ක්‍රියාවලිය ටෙසලාකරණය නමින් හැඳින්වේ ටෙසලාකරණය ලෙස හැඳින්වේ ටෙසලාකරණය ලෙස හැඳින්වේ ආයිමත් මුල ඉඳන් කියනෝ අඩුපාඩු තියෙනා ලියා ගන්න ලියලා ඉවර කාණ්ඩේ කොටු කරගන්න ආයිමත් කියනෝ හැඩතල එකක් හෝ කිහිපයක් භාවිතා කරමින් ඒවා එක මත එක නොසිටින සේත් ඒවා එක මත එක නොසිටින සේත් කමාවක් හිඩැස් නොපවතින සේත් හිඩැස් නොපවතින සේත් ක්‍රමානුකූලව නැවත නැවත යොදා ගනිමින් ක්‍රමානුකූලව නැවත නැවත යොදා ගනිමින් තලයක් මත යම් ඉඩ ප්‍රමාණයක් වැසී යනසේ තලයක් මත යම් ඉඩ ප්‍රමාණයක් වැසී යනසේ පිළියෙල කිරීමේ ක්‍රියාවලිය පිළිවෙල කිරීමේ ක්‍රියාවලිය පිළියෙල කිරීමේ ක්‍රියාවලිය ටෙසලාකරණය නමින් හැඳින්වේ ටෙසලාකරණය නමින් හැඳින්වේ සර් අපේ මල්ලිත් උගන්නනකොට අහන් ඉන්නවා කොච්චර දෙයක්ද ටෙසලාකරණය නමින් හැඳින්වේ හරි පාඩම ඉවරයි අඩු මරුනේ හරි ලියන්න මාතෘකාව පුතේ අහගෙන ඉන්න පුතේ ටෙසලාකරණය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා බලාගෙන ඉන්න සුදු නෝනා බලාගෙන ඉන්න ටෙසලාකරණය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා එකක් ශුද්ධ ටෙසලාකරණය ශුද්ධ ටෙසලාකරණය අනිත් එක අර්ධ ශුද්ධ ටෙසලාකරණය එනම් පුතේ
මතක තියාගන්න චණ්ඩලතා ටෙසලාකරණය කොටස් දෙකයි. එකක් සුද්ධ ටෙසලාකරණය අනිත් එක අර්ධ සුද්ධ ටෙසලාකරණය. හරි ලියා ගන්න පුතේ. ටෙසලාකරණය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා අධ්‍යයනය කෙරේ. ටෙසලාකරණය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා අධ්‍යයනය කෙරේ. ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා අධ්‍යයනය කෙරේ. හරි. එක සුද්ධ ටෙසලාකරණය. අංක දෙක අර්ධ සුද්ධ ටෙසලාකරණය. සුද්ධ ටෙසලාකරණය අර්ධ සුද්ධ ටෙසලාකරණය. තව එක පාඩමක් අපිට ඉතුරු වෙන්නේ. ලබන සතිය 8 වසර අලුත් පොත් ගේන්න ගෲප් එකට දාන්නම් PDF එක අච්චු පොතේ. සුද්ධ ටෙසලාකරණය සහ අර්ධ සුද්ධ ටෙසලාකරණය. සුද්ධ ටෙසලාකරණය අර්ධ සුද්ධ ටෙසලාකරණය. හරි. බලාගෙන ඉන්න. අනුමාත්‍රිකාව ලියන්න. සුද්ධ ටෙසලාකරණය. ඔය දෙක ඉගෙනුවම පාඩම ඉවරයි. සම්පූර්ණයෙන්ම ඉවරයි. මාත්‍රිකාව ලියන්න. සුද්ධ ටෙසලාකරණය. සුද්ධ ටෙසලාකරණය. සුද්ධ ටෙසලාකරණය. හරි. පුතේ පෑන පැත්තකින් තිය. සුද්ධයි. මේ අනම්මනම් කතා කියන්න එපා. අපි හරි සුද්ධ මිනිස්සු. ඒ කියන්නේ පිරිසිදු. සුද්ධ කියන එකේ තේරුම පිරිසිදු කියන එක. හරි. එතකොට පුතේ මතක තියාගන්න සුද්ධ ලෝහ හල ඇති. ඒ කියන්නේ කිසිම ලෝහයක් කවලන් නැති තනි ලෝහෙට සුද්ධ ලෝහ. ඔයාලා ඔය කරේ දාන් ඉන්න රත්තරන් තනි රත්තරන් නෙවෙයි. තනි රත්තරන් කරේ දාන් ඉන්න බෑ. එහෙම වුණොත් දෙකට කඩලා යනවා. ඔය තියෙන්නේ මිශ්‍ර ලෝහයක්. මිශ්‍ර කරලා තියෙන්නේ. හරිද? එහෙනම් මතක තියාගන්න සුද්ධ කියන්නේ කිසිම එකක් මිශ්‍ර නැති සුද්ධ තනිවම. එහෙනම් පුතේ සුද්ධ ටෙසලාකරණය කියන්නේ පැටියෝ හරියටම තියෙන්නේ ඔක්කොම හැඩතල එක වගේ. හැඩතල ඔක්කොම එක වගේ සමචතුරස්‍ර. හැඩතල ඔක්කොම සමචතුරස්‍ර. වෙනේව බෑ. සමචතුරස්‍රයි ත්‍රිකෝණයි බෑ. පැහැදිලිද? එහෙනම් මතක තියාගන්න එක් හැඩතලයක් පමණක් භාවිතයෙන් කරනු ලබන ටෙසලාකරණ සුද්ධ ටෙසලාකරණය ලෙස හැඳින්වෙනවා. ආයිමක් කියන්න සුදු නෝනා. එක් හැඩතලයක් පමණක් භාවිතයෙන් කරනු ලබන ටෙසලාකරණ සුද්ධ ටෙසලාකරණය ලෙස හැඳින්වේ. හරිනේ? ලියා ගන්න. හැඩතල එකක් පමණක් භාවිතයෙන් හැඩතල එකක් පමණක් භාවිතයෙන් හරි. හැඩතල එකක් පමණක් භාවිතයෙන් කරනු ලබන ටෙසලාකරණ කරනු ලබන ටෙසලාකරණ කරනු ලබන ටෙසලාකරණ
ශුද්ධ ටෙසලාකරණය ලෙස හැඳින්වේ. හැඩතල එකක් පමණක් භාවිතයෙන් කරනු ලබන ටෙසලාකරණ ශුද්ධ ටෙසලාකරණය ලෙස හැඳින්වේ. ශුද්ධ ටෙසලාකරණය ලෙස හැඳින්වේ. අනුමෙන්ද හැඳින්වේ. හරි. ඕන්නම් උදාහරණයක් අඳින්න පුතේ. මේ කටුවට ඇඳ ගන්න පැන්සලෙන් ගෙදරදී ලස්සනට අඳින්න. පොතේ තියෙනවා. ගෙදරදී ලස්සනට අඳින්න. ගෙදරදී ලස්සනට අඳින්න. ඉක්මන් කරන්න. කටුවට ඇඳ ගන්න කොටරෝල් තියෙන හින්දා ලේසි. පුතාලට කොටරෝල් තියෙන හින්දා පට්ට ලේසි. හරි. කොටරෝල් තියෙන හින්දා ලේසි. මේක සුද්ධ ටෙසලාකරණය. සුද්ධ ටෙසලාකරණය. එක හැඩතල එකක් පමණක් භාවිතයෙන් කරනු ලබන ටෙසලාකරණ සුද්ධ ටෙසලාකරණ ලෙස හැඳින්වෙනවා. හරි. සුද්ධ ටෙසලාකරණ. හරි. ඊළඟට ලියන්න මාතෘකාව අර්ධ සුද්ධ ටෙසලාකරණ. ඊළඟට ඕව ගෙදරදී අඳින්න පුතේ. අර්ධ සුද්ධ ටෙසලාකරණ. අර්ධ සුද්ධ ටෙසලාකරණ. අර්ධ සුද්ධ ටෙසලාකරණ. හරි. අර්ධ සුද්ධ ටෙසලාකරණ කියන්නේ පුතේ චුට්ටක් බලාගෙන ඉන්නවද? චෝටි චුට්ටක් බලාගෙන ඉන්න පැටියෝ. චෝටි චුට්ටක් බලාගෙන ඉන්න. අර්ධ සුද්ධ ටෙසලාකරණ කියන්නේ පැටියෝ සමචතුරස්‍රයි ත්‍රිකෝණ. ඒ කියන්නේ හැඩතල දෙකක් හෝ ඊට වැඩි ගණනක්. හැඩතල දෙකක් හෝ ඊට වැඩි ගණනක් භාවිතයෙන් තනනු ලබන ටෙසලාකරණ වලට කියනවා සුද්ධ ටෙසලාකරණ කියලා. සුද්ධ ටෙසලා අර්ධ සුද්ධ ටෙසලාකරණ. පුතේ මෙතන බලන්න හැඩතල දෙකක් තියෙනවා. ආයිමත් අඳින්නම් ඕක ওই විදියට. නැවතත් ওই විදියටම උඩට යනවා. හරි. එහෙනම් මතක තියාගන්න පුතේ හැඩතල දෙකක් හෝ ඊට වැඩි ගණනක් භාවිතයෙන් අඳුන ලබන ටෙසලාකරණයට කියනවා පුතේ මොකද්ද? අර්ධ සුද්ධ ටෙසලාකරණය. තේරුණාද? ලියන්න පුතේ. හැඩතල දෙකක් හෝ ඊට වැඩි ගණනක් හැඩතල දෙකක් හෝ ඊට වැඩි ගණනක් දෙකක් හෝ ඊට වැඩි ගණනක් දෙකක් හෝ ඊට වැඩි ගණනක් ගෙන තනනු ලබන ටෙසලාකරණය හැඩතල දෙකක් හෝ ඊට වැඩි ගණනක් යොදා ගනිමින් සිදු කරනු ලබන ටෙසලාකරණය අර්ධ සුද්ධ ටෙසලාකරණය ලෙස හැඳින්වේ. අර්ධ සුද්ධ ටෙසලාකරණය ලෙස හැඳින්වේ. අර්ධ සුද්ධ ටෙසලාකරණය ලෙස හැඳින්වේ. හරි. මේ රූපය ඇඳ ගන්න ගෙදරදී රූපය ඇඳ ගන්න ගෙදරදී පුතේ ඔතනින් ටෙසලාකරණ පාඩම ඉවරයි. ඉතාමත් චූටි පාඩමක්. ඔතනින් ටෙසලාකරණ හරවල බලන්න අච්චුපොත. අච්චුපොත හරවල බලන්න. ඔයිට හා තවත් උගන්වන්න දෙයක් නැහැ. මම කියන්නේ බොරු නම් හරවල බලන්න. අච්චුපොතේ තියෙන්නේ ඔච්චරයි. සුද්ධ ටෙසලාකරණය සහ අර්ධ සුද්ධ ටෙසලාකරණය හඳුන්වන්න විතරයි.
ආයිමක් කියනවා. හැඩතල දෙකක් හෝ කිහිපයක් භාවිතා කරමින් තනනු ලබන ටෙසලාකරණය අර්ධ ශුද්ධ ටෙසලාකරණය ලෙස හැඳින්වේ. අර්ධ ශුද්ධ ටෙසලාකරණය ලෙස හැඳින්වේ. හරි. එහෙනම් පුතේ තව අපිට තියෙන්නේ එක පාඩමයි. ඒක අර දැන් ලබන සතියේ කොහොමත් අපි 8 වසර පටන් ගන්නවා. පැය භාගයක් වැඩි කරානේ. අන්න ඒකෙදි මං නම් 29 වෙනි පාඩමත් කළා සිලබස් එක ඉවර කරනවා. එහෙනම් ඔය පාඩම් දෙකේම ගෙදර වැඩ ටික කළා. පුළුවන් නම් මට එවන්න මං හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා. එව්වත් එකයි නැතත් එකයි ඔබ වැඩ කරනවා නම් එච්චරයි. එහෙනම් අදට මේ රූප සටහනක් අච්චු පොතේ තියෙනවා. ඒක බලාගෙන මේකම තියෙනවා. ලස්සනට අඳින්න. හුරු වෙන්නත් එක කොටරොල් භාවිතා කරලා අඳින්න. හරි. මේ වඳින්න මට ඕන නම් තාපයක් දෙකක් අඳවන්න පුළුවන්. අපරාධේ. ඉගෙන ගන්න දෙයක් නැහැ. ඕකේ. ඔච්චරයි තියෙන්නේ. හරි. එහෙනම් ලබන සතිය හම්බෙමු සුපුරුදු වෙලාවට. නැගිටලා ආයිබුවන් කියන තරම් ඔබ නිහතමානී වෙන්න ඕන. හරි. ආයිබුවන් බුදු සරණයි. පරිස්සමෙන් ඉන්න. ජයෙන් ජයෙන් වේවා.